තරඟුවා මේ වෙලාවේ කරේ ලොකු සේවයක්. පණිකමඩ කල්පනා කරලා බලන්න. ඔය අපි අල්ලපු ගංජා ටික බෙදා හරින්න උන්ට අවස්ථාවක් හම්බුණා නම් තරුණ ජීවිත කීයක් විනාශ වෙන්න තිබ්බද? හොරකම් කොච්චර වෙන්න තිබුණාද? ඔයා මට මේ ඔත්තුව දීලා මේ රටට සමාජයට කරේ ලොකු සේවයක් කරා. මට මුලින්ම මේ ගැන ඒ තරම් වැටහීමක් තිබුණේ නැහැ සර්. සර් මට මේ දේවල් පෙන්වලා දුන්නාන් පස්සේ තමයි මේ දේවල් මට වැටහුනේ. මෙතන ඔයාගේ මුද්‍රාවේ භාවිතේ ඔයාගේ නොමනා ක්‍රියාකාරකම් වලට මේ සමාජයත් වග කියනවා. ඔයා පළවෙනි වැරද්ද කරපු වෙලාවේ ඔයාට දඬුවමක් දෙන්න කෙනෙක් හිටියා නම් ඔයා ඒ වැරදි කරන්නේ. මොකද දඬුවමක් බින්ද මිනිස්සේ වැරදි කරන්න බෑ. ඒක ඇත්ත සර්. දැන් නම් මගේ අම්මයි තාත්තයි එක්ක මට තරහක් තියෙනවා සර්. මොකද මම බීලා ගෙදර ආපු මුල්ම දවසේ මට දඩුවම් කරා නම් අද මම බීලා ගෙදර එන්නේ නැහැ සර්. ඒකනේ ඒ දවසේ දඬුවම් නොකරපු නිසා මම මගේ අම්මයි තාත්තයි එක්ක ගොඩක් තරහයි සර්. මේ මතර සමහර අම්මලා තාත්තලා ඉන්නවා ළමයින්ගේ හිත රිද්දා ළමයින්ට දඬුවම් කරන්න හරි අපලයි. සමහර විට වාගේ අම්මයි තාත්තයි එහෙම වෙන්න පුළුවන්. සමහර අම්මලා තාත්තලා හිතනවා පොල්ලෙක් වුණාම පොඩ්ඩක් බොන්න ඕනේ. තව සමහර අම්මලා තාත්තලා හිතනවා පොල්ලෙක් කොහොමද ගේ ඇතුලේ හදාගන්නේ කියලා. ගෙදර ඉන්න කෙල්ල ගැන හොඳට හොයලා බලනවා. පොල්ලව අතල්ලා සර් ඔය විදිහට හැම දෙයක් ගැනම පැහැදිලි කරලා දෙනකොට මගේ අම්මයි තාත්තයි ගැන ආදරයක් ඇති වෙනවා සර්. තරඟු අපි අපේ දෙමව්පියෝ ගැන වැරදියට හිතන්න නරකයි. ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව උස්මහත් කරන්න කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? ඔයාට බත්කට කවලා ඔයාගේ අම්මයි තාත්තයි බඩිකින් ඉන්නේ නැති. මට මතකයි සර්. අගත් අත ගහන්නේ මුහුදු රස්සාව. අපේ අම්මා තාත්තා මුහුදු ගියාන් පස්සේ මුහුද තියා බලාගෙන රැය වෙනකම් ඇස් දෙකේ කඳුළු පුරවගෙන හිටියා සර්. තරදු ඔයා අද හිතන විදිහට එදා හිතුවා නම් ඔයාද වැරදිකාරයෙක් නෙවෙයි. මට එදා මේ වගේ මගේ වැරද්ද පෙන්නලා දෙන්න කවුරු හරි හිටියා නම් මම මේ වගේ වැරදි කරන්නේ නැහැ සර්. ඔයා දැන් උනත් පරක්කු නැතනද? ඔයාගේ වැරදි අඩුපාඩු ටික හදාගෙන මේ සමාජයට හොඳ වැඩදායි මිනිසෙක් වෙන්න. ඔයාට අවමන් කරපු සමාජය අන්තිමට ඔයාට ගරු බුහුමන් කරන්න පටන් ගන්නවා. මං කොහොම හරි සර්ගේ උදව් ඇතුව මම මගේ වැරදි හදාගෙන මේ රටට සමාජයටත් වැඩදායි පුද්ගලයෙක් වෙනවා සර්. ජීවිතයට හොඳ ඉලක්කයක් තියාගන්න. එතකොට අදිෂ්ඨානයට යන්න හරිම ලේසියි. අම්මෝ මෙතන හරියන්නේ නැහැ. මෙතන නගර සභාවෙන් පර්මිෂන් ගන්න ඕන. ඒවා එන කරදර වැඩ. ඔන්න ඉතින් පුද්දපු ගමන් කාපියකා වගේ බාප්පා මූසලකමට බැබ්බුක් ගන්න ගත්තනේ. බාප්පා නම් මහ කනකොකේ. කොහේ නිශාන්තයි? පේන්න නැහැනේ. කොහේ හරි ගිහිල්ලාද? මන් දන්නේ කොහමද? අයියෝ එහෙම කියන්නේ. වෙන්දට නිශාන්තය කොහේ හරි යනවා නම් ඔයාට කියලා නෑ යන්නේ. මට කියලානේ මං ඇයි ගෑනිද? එහෙම නෙමෙයි. වෙන්දට නිශාන්තය කොහේ හරි යනවා නම් මට හරි ඔයාට හරි කියලා නෑ යන්නේ. ඒකයි මං එහෙම ඇහුවේ. මට කියලා ගියේ නෑ. මට කියලා ගියා නම් මං ඔයාට කියනවනේ. මොකදනේ ඔයා අද මෙච්චර තරහින්? දැන් ඔයා තව කොච්චර දවසක් මම මෙහෙ තියා ඉන්නද හදන්නේ?
ඒ කියන්නේ ඒ කියන්නේ කවද්ද අපි අපේම කියලා ගෙයක් හදාගන්නේ? කවද්ද මාව එකට වා එක්කගෙන යන්නේ? ඇයි ඔයාට හදිසියෙම එකක් මතක් වුනේ? මට හැමදාම මේ වගේ අනුන්ගේ ගෙවල් වල ඉන්න බෑ. මං කොහොමද ළමයා මේ හදිසියෙ ගෙවල් හදන්නේ? ගෙවල් හදන්න මට කොහෙද තියෙන සල්ලි? ගෙවල් හදන්න සල්ලි ළඟට එන්නේ නෑ මැක්ස් අයියේ. ඒකට ඔයා සල්ලි හම්බ කරන්න ඕන. පොඩ්ඩක් ඉන්නකෝ. මට දැන් ජොබ් එකක් හම්බෙලානේ තියෙන්නේ. මං හිමීට ගයක් හදන්න. එතකන් චුට්ටක් ඉවසලා ඉන්න. මට පොඩ්ඩක් මෙහෙ ඉන්න බෑ. ඔයා ගෙයක් හදාගන්නකම් මම වත් එක්ක ඉන්නේ නෑ. මම මැඩම්ලාගේ ගෙදර යනවා. ඔයා ගෙයක් හදාගෙන මාව එක්කගෙන එන්න යන්න. ඔයා නන්නන්කි මට පේන්නේ මේ මැඩම්ලාගේ ගෙදර නවතින්න කරන උඩර වැට්ටියක්ද කොහෙද මේක නා? මේ මැක්ස් අයියේ නිකන් මෝඩෙක් වෙන්න හදන්න එපා. කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ වැඩ කරන්න. ඇයි මං දැන් පිරිමියෙක් වගේ නෙමෙයිද වැඩ කරන්නේ? නෑ තමයි. ඇයි මගේ දින අඩුපාඩුව මොකද්ද? අඩුපාඩුව තමයි මේ අනුගේ ගෙවල් අසරින් වෙන ඉන්න එක. ඔයා කන්නේ මේ සමහර දේවල් හින්දා පිරිමි කණ්ඩායම් ලැජ්ජාවක් හලෝ. තම්චර මාත් එක්ක ඉන්න ලැජ්ජ නම් යනවා හලෝ යන්න ඕන තැනක. එනවා මෙතන මට කියවන්න. මට වැඩක් නෑ මේවා. එනවා මෙතන මට කියවන්න. ඔයාට ඔය පොලිස් රස්සාව කරන්න බය නැද්ද රංග? ඇයි මම බය වෙන්නේ? නෑ ඉතින් කොයි වෙලේ මොකක් වෙයිද කියලා කියන්න බෑ. යන් ඇතුල්. වාඩි වෙන්නකෝ. අනේ රංග ඔයා පොලිසිය රස්සාව කරාට මට නම් ඔය රස්සාව කරන්න බෑ. මම නම් මේ රස්සාවට ගොඩක් ආසයි. ආදරේ. මම ගොඩක් කැමැත්තෙන් මේ රස්සාව කරන්නේ. ඔව් ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඔය ආසාවෙන් හිටියේ පොලිසියට බැඳෙන්න. මම කොහොමත් පොඩි කාලේ ඉඳලා අසාධාරණයට කැමති නෑනේ. උඹට මතකනේ පොඩි කාලේ කොල්ලොත් එක්ක දාගත්ත වලි? නැත්තම් කවුද අර කොල්ල ප්‍රදීප්ට ගහලා මතකද ප්‍රින්සිපල් සර්ගෙන් හොඳට මුටි කෑවේ? ඒව දැන් මතක් වෙනකොට ලැජ්ජයි බං. මේ ඒක නෙමෙයි අනුරයි බලන්න ගියාද? අනේ ඔව් උදේම බලන්න ගියා. ඔයා පොලිසියට මාව වන්දනලා දුන්න හින්දා කාගේවත් අවුලක් නැතුව මට අයියව බලන්න පුළුවන් වුණා. ඔයාලා ගියා නිකන් විහිං අමාරුවේ වැටෙන්නේ. අනේ ගැන කතා කරලා වැඩක් නෑ බං. ඒ ගැන කතා කරන්න ගියොත් මගේ ඇඟේ ලේ නරක වෙන එක තමයි වෙන්නේ. වෙන දෙයක් වෙන්න කියලා මං ඔන්න ඔහි මගේ පාඩුවේ ඉන්නවා. එහෙනම් මං ගිහිල්ලා එන්නද? හරි එහෙනම් ගිහින් වරෙන්කෝ. දවල්ට ඉස්පිරිතාලට යනකොට මටත් කතා කරන්න. මාත් එන්න. මං අද ගෙදර ඉන්නේ. අනේ කොයිතරම් දෙයක්ද ඒක? හරි කියනවා මොකක්ද සීන් එක කියලා. මම හරි අමුතු ගෑන් ළමෙක් දැක්කා. What's that? Sir, morning. Antika. මෙච්චර හොඳින් උඹෙන් අහලා උඹට හරියට උත්තරයක් දෙන්නේ නැහැ නේ. දැන් උඹලා මුහුදු ගිහලා මාළු අල්ලනවා. ආ? උඹලා මුහුදු ගිහලා මාළු අල්ලන හින්දා මම උඹලා පුතලේට මෙහෙට අරගෙන ආවා. එහෙමද? මං අහන්නේ එතනින් එහාට මොනවද උඹලගේ බිස්නස්?
මොකුත් නැහැ සර්. සර්ට අපි ගැන කවුරු හරි බොරු උත්තුවක් දෙනවා සර්. දැන් ඉස්සෙල්ලා කතා කරපු දෙන්න නම් කිව්වේ කතාවක් පුතේ. දැන් කලින් කතා කරපු දෙන්න කිව්වේ කතාව නෙවෙයි. ඇයි සර්? මුන්දේ මොනවද කිව්වේ? මේ උන් දෙන්න කිව්වේ මොනවද කියන එක උඹට අදාළ නැහැ නේ. උඹ දන්න දේ උඹ කියපන්. අම්මේ ගොඩක් දේවල් දැනගෙන කතා කරන්නේ. තේරුණා? දැන් ඔබ තවම කියන්නේ උඹලා මූදු ගිහිල්ලා අල්ලන්නේ මාළු විතරයි කියලා. මොකද ගිහිල්ලා මාළු වලට දුව වෙන මොනවා වලද සර්? වේ ආ तो खाना तो खाना नहीं හරි සර් මම ඉවර වෙලා ඉන්නේ සර්. आओ बे मतलब मैं तेरे को होटल कर पे लावा नहीं बट ऐसा किए पा නැත්නම් උඹලා කරන මේ ආජරා වැඩ හින්දා උඹලගේ යකනුන්ට මූදේ පයින් වෙන්නේ තේරුණා අපි දැන් ඇත්ත කිව්වොත් බොරු කිව්වොත් සර් මම පැත්තෙන් තැලි කරයි සර්. මට උඹලත් එක්ක දන්නුවත් නැහැ මට දැනගන්න ඕනේ උඹලා මේ වැඩේ කරන්නේ කාගේ අතකොල්ලක් වෙලාද කියලා විතරයි මොකද මම හොඳටම දන්නවා උඹලා වගේ අහිංසක කොල්ලන්ගේ ප්‍රයෝජන අරගෙන රටට හොඳ මුණ පෙන්නගෙන සුදු ඇඳගෙන ඉන්න මහතුරු කෙනෙක්. අපිට උල්ලකට යන්න තියෙන එකම පාර තමයි උඹලා. මොකද උල්ලකට කෙලින්න යන්න තියෙන පාර මම වහගෙන ඉන්නේ. හොඳලා මෙයා වගේ ඔය ගෙදර යන්න. මම හවසට එන්නම්. ඔයාට මොකද්ද මාත් එක්ක මේ තරම් කිට ප්‍රශ්නේ? අඩිය මෙතන ඔබ කඩේට ගිහිල්ලා මං කිව්වා කියලා සෝඩා එකක් කරවල. ඔව් ඉතින් මම ඉන්නේ කඩේ යන්න, අරයන්ට කන්න දාන්න, බෝට්ටු ඇවිල්ලාද කියලා බලලා එන්න. එතකොට සල්ලි එකතු කරන්න ගියා පස්සෙන් යන්න. උනා මොකද කරන්නේ? මෙහෙට වෙලා හොදට කනවා, බොනවා, නිදි ගන්නවා. එච්චරයි කරන්නේ ෆුල් සැපේ ඉන්නවා. ඒක උඹට ඉරිසියක්. උඹ ඉන්නේ ඒව කරන්න තමයි. මං උඹට සලකනවානේ. මේ මං උඹට ටිකක් හොයලා දෙන්නම්. හැබැයි උඹම් ප්‍රශ්නේ තියෙන්නේ මේ සයිස් එකට එකක් හොයන එකනේ. හරි හරි ගිහිල්ලා සෝඩ් එකක් කරවරේ. සල්ලි දෙන්න. සල්ලි ඕනේ නැහැ මං කිව්වා කියපන්. සොමයා කිව්වා කියපන්. මම යන්නද? ඉතින් ඵලයන්. සොමයා මම යන්නද? ඒ කඩේ යන්නනේ ඉතින් ඵලයන්. සොමයා මම මොනාරි ගන්න කඩේ. හරි හරි. කැමතියක් ගන්න. නෝනේ. කමන්න. අඩියා. කොහෙද මේ? මම කඩියද? සෝඩ් එකක් කියලා දැන්. ඔව්. මං ඉන්නේ නෑ. ගෝපියා ගෝපියා ඔව්. ගෝපියා ඔය දිදි කියලා වගේ මම දන්නවනේ අයි මොකද? සෝරියත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඒකයි මම මෙහාටම ගාගෙන ආවේ හරි. හරි. වාඩිලා කතා කරමු. වාඩිලා. දැන් මොකද්ද ප්‍රශ්නේ? සෝමයයි මොනවද හිතන්නේ අපේ සෙනෙවි රත්න මන්ත්‍රීතුමා ගැන? මන්ත්‍රීතුමාගේ 아무තු දෙයක් මට දැනෙන්නේ නැහැ. හැබැයි මන්ත්‍රීතුමාගේ හැම දෙයක්ම මම දන්නවා. දැන් මොකද්ද ඔබ කියන්න හදන්නේ? සෝමයයිට හිතෙන්නේ නැද්ද ඔය මන්ත්‍රීලා වෙනුවෙන් අපේ ජීවිත කැප කරලා අපිට අපිවම නැති කරගෙන කියලා? මොකටද උඹ එන්න හදන්නේ?
ඔබ කියන දෙයක් කෙලින් කියපන් එහාට මෙහාට වැනෙන්නේ නැතුව. හරිද? හැබැයි උඹ එකක් මතක තියාගනින්. සෙනවිරත්න මන්ත්‍රීතුමාට විරුද්ධව එක වචනයක්වත් කතා කරනවා එහෙම නෙමෙයි. සෝමේ අයියේ මම කියන්න හදන්නේ මේ ඔබ කියන්න හදන්නේ සෙනවිරත්න මන්ත්‍රීතුමාට විරුද්ධ දෙයක් නම් උඹ ඒක නොකිය ඉන්න ගෑඟට පුණා. තේරුණාද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.